straight to my heart. I'd never noticed, but you were never there, you were never there. Hey, you gave me roses, set me apart. අයිබෝවන් සාදරයෙන් පිළිගන්න SLR YouTube channel එකට. ඉතින් SLR YouTube channel එක පටන් අරන් මේකට අවුරුදු 5කට ආසන්න කාලයක් යනවා 2017 ජූනි මාසේ 26 පටන් අරගෙන. ඉතින් මේ අවුරුදු 5කට ආසන්න කාලේ වෙනකොට දැන් subscribersලා 50000 ලං කරලා තියෙනවා මේ channel 50000 පහු කරලා තියෙනවා. ඉතින් අපිත් එක්ක මෙච්චර කාලයක් හිටපු හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි. ඒ අයට සහ ඉස්සරහට අපේ channel එකත් එක්ක එකතු වෙන හැමෝටම අද අරගෙන ආවා Ducati Panigale 1199. Think you better relax. Follow me no matter where. Think you better relax. Follow me no matter where. Down in empty streets, looking for joy. I don't wanna admit I'm better on my own, better on my own. You say we're not meant for each other. ඉතින් අපි බයික් එකේ හිස්ටරි එකට එන ගානේ පොඩ්ඩක් Ducati හිස්ටරි එකට එමු. මොකද අපි Ducati හිස්ටරි එක ගැන වැඩි කතා කරලා නැහැ වීඩියෝස් වල. අපි Ducati බයික්ස් වැඩි කරලත් නැහැ. 796 එක සහ Monster එක විතර අපි කරලා දෙන්නේ. ඉතින් මේ බයික් එකේ හිස්ටරි එකටත් කලින් Ducati හිස්ටරි එකට ආවොත් 1920 ගණන් වල රේඩියෝස් වලට වැකියුම් ටියුබ්ස් හදන කම්පැනි එකක් විදිහට තමයි Ducati මුලින්ම එන්නේ. ඊට පස්සේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ තමයි මේගොල්ලෝ මෝටර්සයිකල් ඉන්ඩස්ට්‍රි එකට එන්නේ අවතීර්ණ වෙන්නේ. ඊට පස්සේ මේගොල්ලෝගේ රේසිං පළවෙනි රේසිං බයික් එක Ducati Mark 1 කියන බයික් එකෙන් තමයි රේසිං ඉසව්වට එන්නේ. ඊට පස්සේ Ducati Penta ඒක 1960 ගණන් වල ඊට පස්සේ 70 ගණන් වලදී Super Sport 500 ඊට පස්සේ 750 900 වගේ Super Sport බයික් ටිකක් එනවා. ඊට පස්සේ මේගොල්ලෝ 1980 ගණන් වලදී Ducati 851 කියන බයික් එකෙන් තමයි fully faired ස්පෝර්ට් බයික් කැටගරි එකට එන්නේ. අපි ගත්තොත් මේගොල්ලෝ මෙයාගේ නෑයෙක් හැටියට ගන්න පුළුවන් බයික් එකක් තමයි 851 කියන්නේ. ඊට පස්සේ මේගොල්ලෝ නිෂ්පාදනය කරනවා Ducati 888 ඒගොල්ලෝගේ පළවෙනි 4 valve liquid cool engine එක තියෙන බයික් එක. ඊට පස්සේ මේගොල්ලෝ නිෂ්පාදනය කරනවා ආයේ Ducati 916 කියන බයික් එක. Ducati 916 කියන්නේ iconic බයික් එකක්. මේ ස්පෝර්ට් බයික් වලට blueprint එක කියලා කිව්වොත් හරි 916 එක. 916 එකේ ආభాෂය තමයි දැන් මේ වෙනකොට ගොඩක් Ducati බයික්ස් අරන් තින්නේ. අපි ගත්තොත් single side swing arm එක, ඒ ඩිසයින් එක. එතකොට ඒ කාලේ ගත්තොත් ජැපනිස් බයික් මැනුෆැක්චරර්ස්ලාට වඩා ගොඩක් ඉස්සරහින් Ducati හිටියා. මොකද ඒ වෙනකොට ඒගොල්ලෝ fuel injection computerized fuel injection technology එක, ඒ වගේම RAM intake එකක්, single side swing arm එකක් වගේ දේවල් 1980 අන්තිම කාලේ වගේ වෙනකොට යොදා ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේගොල්ලෝ නිෂ්පාදනය කරන Ducati 996 එක. Ducati 996 එකෙන් පස්සේ මේගොල්ලෝ Ducati 998 එක නිෂ්පාදනය කරනවා. ඊට පස්සේ 2000 පහු වෙන කාලේ වෙනකොට Ducati 999 එක නිෂ්පාදනය කරනවා. ඒක පස්සේ තමයි මේගොල්ලෝ 1000 වලින් උඩ කැපැසිටි එකේ ස්පෝර්ට් බයික්ස් වලට එන්න පටන් ගන්නේ Ducati 1098 එකෙන්. ඒක තමයි ඒගොල්ලෝගේ පළවෙනි ඩිජිටල් මීටර් එක තියෙන ස්පෝර්ට් බයික් එක. ඊට පස්සේ 1098 එකෙන් පස්සේ 1198 එකට එනවා. ඒකේ තමයි මේගොල්ලෝ පළවෙනි වතාවට රයිඩින් මෝඩ් සහ ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් කියන ටෙක්නොලොජි එකත් එක්ක රයිඩ් බයි වයර් ටෙක්නොලොජි එක දෙන්නේ. ඊට පස්සේ තමයි මේ අපි කතා කරන Ducati Panigale. Panigale කියන නමත් එක්ක Ducati Panigale lineup එක පටන් ගන්න මේ 1199 එකෙන් 2012 වල ඒ බයික් එක එන්නේ. අපි ඉතින් දැන් කතා කරමු මේ 1199 එක ගැන සම්පූර්ණයෙන්ම. මේ Ducati 1199 බයික් එක ගැන කතා කරොත් Ducati Panigale lineup එක පටන් ගන්න මේ 1199 එක 1199 එකත් එක්ක තමයි පටන් ගන්න. අපි ගත්තොත් 1199 එකේ ස්ටෑන්ඩඩ් මොඩල් එකේ S එක සහ R කියලා මොඩල් තුනක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ පසු කාලීනව 2015 දී Ducati 1199 Superleggera කියලා බයික් එකක් එනවා. ඒ බයික් එකේ සම්පූර්ණයෙන්ම chassis එක සහ fairings අපිට බලා ගන්න පුළුවන් carbon fiber, aluminium forged wheels සහ MotoGP technology එක 1199 එකට සම්බන්ධ කරලා එන බයික් එකක්. අපි මේ 1199 ස්ටෑන්ඩඩ් බයික් එක ගත්තොත් මේකේ අපිට බලා ගන්න පුළුවන් පළවෙනි වතාවට Ducati පාවිච්චි කරනවා Super Quattro කියන එන්ජින් එක. Super Quattro එන්ජින් එක කියන්නේ මේකේ බෝර් ප්‍රමාණය විශාලයි, ස්ට්‍රෝක් එක කොටයි. ස්ට්‍රෝක් එක කොට වෙනවත් එක්ක high RPM එකට යන්න හැකියාව හම්බෙලා තියෙනවා. මේ Super Quattro එන්ජින් එකේ විශේෂත්වයන් කිහිපයක් තියෙනවා. අපි එකින් එක කතා කරොත් MotoGP ටෙක්නොලොජි එක පාවිච්චි කරලා තියෙනවා. Valentino Rossi පැදපු 2011-12 Desmo Sedici GP බයික් එකේ ටෙක්නොලොජි එක යොදාගෙන තියෙනවා. ඒවා මේ බයික් එකේ අපිට chassis එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. මේකට කියන්නේ air box type chassis කියලා. මොකද මේකේ fork දෙක set කරලා තියෙන air box එකට
එන්ජින් එකට තමයි ස්විංග් ආර්ම් එක සෙට් වෙලා තියෙන්නේ. මේක MotoGP බයික් එකක වගේ කොටස් වලට වෙන් කරන්න පුළුවන්. chassis එකක් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. chassis එක හම්බෙන්නේ නැති එකත් එක බයික් එකේ weight එක සෑහෙන අඩු වෙලා තියෙනවා. එතකොට මේක 2011 මාකට් එකට එනකොට ඒ කාලේ තිබ්බ power to weight ratio එක හොඳම බයික් එක තමයි මේ 1199 කියන්නේ. මොකද මේකේ power එක horse power 195 කරනවා. weight එක වෙන්නේ engine oil, petrol සියල්ලත් එක්ක කිලෝ 188ක් විතරයි. ඒකත් එක්ක මාකට් එකේ තියෙන හොඳම power to weight ratio එක අදටත් හොඳම power to weight ratio එකක් තියෙන බයික් එකක් තමයි මේ 1199. ඒ වගේ මේ බයික් එකේ weight එක අඩු කරගන්න මේගොල්ලෝ තව දෙයක් කරලා තියෙනවා. starter mode එකේ weight එක අඩු කරලා තියෙනවා. starter mode එකේ weight එක අඩු කරනවත් එක්ක මේගොල්ලෝ යොදාගෙන තියෙන තාක්ෂණය තමයි engine එකේ compression එක අඩු කරලා දෙනවා. compression එක අඩු කරනවත් එක්ක අපිට ලොකු power එකක් යොදන්න ඕනේ නැහැ මේක engine එක start කරන්න. මේකට decompressor එකක් යොදාගෙන තියෙනවා piston දෙකේ compression එක අඩු කරන්න. ඔය වගේ දේවල් බොහොමයක් කරලා තමයි මේ engine එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. බයික් එකේ weight එක අඩු කරලා තියෙන්නේ කිලෝ 188කට මේ බයික් එක අරගෙන තියෙන්නේ. අපි ඊළඟට මේකේ ගත්තොත් කැපැසිටි එක සහ පවර් අවුට්පුට් එකට මේක 1198 cc V twin engine එකක්. නමුත් Ducati ඒගොල්ලෝගේ V twin බයික් හඳුනන්නේ L twin කියලා. ඉතින් අපිත් මේක L twin කියලා හඳුන්වමු. මේ L twin බයික් 12 බයික් එක අපි ගත්තොත් 4 valve per cylinder කියන්නේ valves 8ක් තියෙනවා. valves 8ක් එක්ක මේක desmodromic valves. desmodromic කියලා කියන්නේ අපි ගත්තොත් හැම බයික් එකම Ducati අරන්නේ හැම බයික් එකක්ම වගේ යොදාගන්නේ valves අරින්න cam shaft සහ valves වහන්න spring. නමුත් මේකේ valves අරින්න සහ වහන්න cams දෙකක් යොදා ගන්නවා සහ actuators දෙකක් යොදා ගන්නවා. ඒක තමයි Ducati ලගේ technology එක desmodromic කියන්නේ. මේ desmodromic valve යොදාගත්තේ ඇයි, desmodromic වල තියෙන වාසිය මොකක්ද කියන දේවල් ගැන අපි Ducati Monster 821 review එකේදී කතා කරා. ඒක බැලුවොත් ඔයගොල්ලන්ට අදහසක් අරගන්න පුළුවන්. ඉතින් මෙහෙම මෙයාගේ power output එක ගැනත් මම කිව්වා RPM 10750 දී horse power 195ක බලයක් මේ බයික් එකේ ජනනය කරනවා. ඒකත් එක්ක මේක අදටත් ලෝකේ තියෙන වේගවත්ම සහ පවර්ෆුල්ම බයික් එකක්. වේගය පැයට කිලෝමීටර් 299යි. මේක රේස් ට්‍රැක් එකකට දාපුවම පැයට කිලෝමීටර් 330 වගේ පව් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි ඊළඟට පොඩ්ඩක් මේ බයික් එකේ තවත් විශේෂාංග ගැන කතා කරමු. බයික් එකේ ඩිසයින් එක ගැන කතා කරොත් Ducati සාමාන්‍යයෙන් ඒගොල්ලෝගේ ඩිසයින් එකේ ලොකු වෙනසක් කරන්නේ නැහැ යම්කිසි කාලයක් යනකම්. අපිට 1198 එකේ ආభాෂයෙන් ඇවිල්ලා තියෙනවා. නමුත් ඊට වඩා මේක රිෆයින්ඩ් ඩිසයින් එකක් ස්පෝර්ට් ෆෝකස් කරලාම කියන්නේ රේස් ට්‍රැක් එකම ෆෝකස් කරපු ඩිසයින් එක මේ බයික් එක අපිට බලා ගන්න පුළුවන්. weight එක අඩු කරන්න සෑහෙන දේවල් කරලා තියෙනවා. air intake එකත් එක්කම තමයි අපිට lights බලා ගන්න හම්බ වෙන්නේ සහ DRLs බලා ගන්න හම්බ වෙන්නේ. ඒ වගේම මේකේ seating position හැමදේම race track එක focus කරලා තියෙන. ඇත්තට මේ seat උනත් එච්චර comfortable නෑ සාපේක්ෂව ගත්තොත්. නමුත් speed එක focus කරලා හදපු බයික් එකක් විදිහට අපිට comfort එක වැඩි හොයන්න බෑ. මම කලින් කිව්වා මේක airbox type chassis එකක් තියෙන්නේ. මොකද airbox එක තියෙනවා. airbox එක තමයි හැමදේටම structure එක aluminium airbox එකක් තියෙනවා. මේ airbox එකට තමයි fork දෙක මවුන්ට් කරලා තියෙන්නේ. ඒ වගේම engine එක තියෙනවා. engine එකට තමයි swing arm එක මවුන්ට් කරලා තියෙන්නේ. ඔය විදිහට තමයි ඉන්නේ. ඊළඟට අපි මෙයාගේ variant එක තියෙනවා 1199R. ඒක තමයි Ducati WSBK වෙනුවෙන් නිෂ්පාදනය කරපු race spec bike එක. මේ WSBK වෙනුවෙන් නිෂ්පාදනය කරපු 1199R bike එකේදී මේගොල්ලෝ weight එක අඩු කරගන්න තව දේවල් කරලා තියෙනවා. අපි ගත්තොත් front fend එක සහ fairing කොටස් carbon fiber නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ වගේම flywheel එක සහ connecting rods උත් timing නිෂ්පාදනය කරලා තියෙන titanium වලින්. මොකද ටයිටේනියම් කියන්නේ ලෝකේ තියෙන ශක්තිමත්ම හීට් එකට ගොඩක් කොරොත්තු දෙන ඒ වගේම බරෙන් අඩු ලෝහයක්. ටයිටේනියම් වලින් කනෙක්ටිං රොඩ්ස් සහ ෆ්ලයි වීල් එක ගෙනවත් එක්ක බයික් එකේ weight එක අඩු වෙලා තියෙනවා. RPM එක තව 500කට වැඩියෙන් අරගෙන යන්න හම්බ වෙලා තියෙනවා 1199R එකේදී. අපිට මේ බයික් එකේදීත් ටයිටේනියම් බලාගෙන හම්බ වෙනවා. නමුත් valves 8ේදී විතරයි. මේකේ කනෙක්ටිං රොඩ්ස් සහ ෆ්ලයි වීල් එක සාමාන්‍ය අනිත් බයික්ස් වල වගේම මෙටල් යොදාගෙන තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ සාමාන්‍ය විදිහට. මෙහෙමම අපිට 1199R බයික් එකේදී ස්විං ආර්ම් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් levels 4කට pivot එකක් හරහා ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් රේස් බයික් එකක වගේ. ඒ වගේ දේවල් ටිකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ හැරුණාම 1199R එක සහ මේකේ තියෙන වෙනස්කම් තව කිහිපයක් කිව්වොත් ඉලෙක්ට්‍රොනික සස්පෙන්ෂන් බලා ගන්න පුළුවන් 1199R එකේදී. ඒත් එක්කම Oilins සහ Brembo කියන බ්‍රෑන්ඩ් දෙක ගොඩක් ගිහින් තියෙනවා. Oilins full suspension බලා ගන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික. ඒ වගේම මේකෙත් Brembo තමයි එන්නේ. නමුත් 1199R එකේදී Brembo race spec brakes බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔය ටික තමයි අපිට බයික් එකේ ඩිසයින් එකත් එක්ක ගත්තොත් කතා කරන්න තියෙන්නේ. ඒත් එක්ක මේකේ බයික් එක ස්ටේබලයිස් කරගන්න ස්ටියරින් ඩෑම්ප් එකක් යොදා ගන්නවා. අපිට 1199R එකේදී Oilins ස්ටියරින් ඩෑම්ප් එකක් තමයි යොදාගන්නේ.
ඔය වගේ දේවල් ටිකක් තමයි ඩිසයින් එකත් එක්ක යන්නේ. අපි පොඩ්ඩක් ඊළඟට මේක ඉලෙක්ට්‍රොනික පැකේජ් එකට ආවිලා කතා කරමු. බයික ඉලෙක්ට්‍රොනික පැකේජ් එකට ආවොත් අපිට මුලින්ම යන්න පුළුවන් මීටර් එකට. මේක TFT මීටර් පැනල් එකක්. අපිට මේකේ RPM එක, ස්පීඩ් එක, එතකොට එන්ජින් ටෙම්පරේචර් එක, එතකොට රයිඩින් මෝඩ් එක, ඒ වගේම අපේ ට්‍රැක්ෂන් කන්ට්‍රෝල්, එන්ජින් බ්‍රේකින් සහ ABS තියෙන මෝඩ්ස් බලා ගන්න සහ ගියර් පොසිෂන් එක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපිට මෝඩ්ස් එක මාරු කරගැනීමේ හැකියාවක් තියෙනවා මේ සයිඩ් එකේ තියෙන බටන්ස් හරහා. අපිට මම කලින් මෝඩ්ස් ගැන කිව්වා මේ රේස්, ස්පෝර්ට් සහ වෙට් කියලා මෝඩ්ස් තුනක් බලාගෙන හම්බුනේ. මෝඩ්ස් තුන ගැන විස්තර කරා. එන්ජින් එකේ ෆුල් පවර් අවුට්පුට් එක අපිට අරගන්න පුළුවන් රේස් මෝඩ් එකේදී. ෆුල් එතකොට ABS, ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් සහ එන්ජින් බ්‍රේකින් අපිට අවශ්‍ය විදිහට හදාගන්න පුළුවන්. නමුත් මේන්ලි ඕෆ් කරලා තියෙනවා. ඊට පස්සේ ස්පෝර්ට් මෝඩ් එකේදී ABS සහ ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් වැඩ, එන්ජින් බ්‍රේකිනුත් වැඩ. ඒත් එක්කම හෝස් පවර් 195ම හම්බ වෙනවා. නමුත් ඉලෙක්ට්‍රොනික පැකේජ් එක හරහා ඒක කන්ට්‍රෝල් කරගන්නවා. ඊළඟට අපිට තියෙනවා වෙට් මෝඩ් එක. ඒකෙදී හෝස් පවර් 120ක් විතරයි ප්‍රොඩියුස් කරන්නේ. ඒත් එක්ක ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් හයි ලෙවල් එකක තියෙන, එන්ජින් බ්‍රේකිනුත් තියෙන්නේ සාමාන්‍යයෙන් ලෙවල් 3 වගේ තමයි තියාගන්නේ. ABS උත් level 3 වගේ තියාගන්නේ. මොකද වෙට් වැස්ස වෙලාවකදී ඒ වගේ පවර් එක මේන්ටේන් කරගන්න අවශ්‍ය නිසා. අපිට මේ බයික් එකේ ෆුල් පොටෙන්ෂල් එක හෝස් පවර් 195ම සහ බයික් එක විසින් බයික් එක රයිඩ් කරන්න නැතුව රයිඩර්ටම රයිඩ් කරන්න අවශ්‍යතාවය දෙන්න අවස්ථාව දෙන්න නම් අපිට යන්න වෙනවා අනිවාර්යෙන් රේස් මෝඩ් එකට. ස්පෝර්ට් මෝඩ් එකේදී අපිට බයික් එක විසිනුත් රයිඩ් කරන ගමන් රයිඩර්ටත් බයික් එකේ පවර් එක ලබා දෙනවා. ඔය විදිහට තමයි මෝඩ්ස් තුන දීලා තියෙන්නේ. අපි ඊළඟට පොඩ්ඩක් බයික් එකේ බ්‍රේක්ස් පැත්තට එමු. හෝස් පවර් 195ක බලයක් දෙන එක බ්‍රේකින් පවර් එක අත්‍යවශ්‍ය දෙයක්. දැන් වර්තමානයේ වෙනකොට සේෆ්ටි එකත් එක්ක බයික් වල බැඳිච්ච දෙයක් තමයි ABS කියලා කියන්නේ. මේකේ ඇන්ටි ලොක් බ්‍රේකින් සිස්ටම් එකට අමතරව එන්ජින් බ්‍රේකිනුත් තියෙනවා. ඒ කියන්නේ අපි බයික් එක එන්ජින් එක හරහාත් රියර් වීල් එකේ ස්පින් එක එහෙම නැත්නම් රියර් වීල් පිටිපස්ස රෝදේ කැරකෙන එක අඩු කරගන්න. මේක මුලින්ම යොදාගත්තේ MotoGP බයික් වල. නමුත් වර්තමානයේ රෝඩ් ගෝයින් බයික් වලටත් මේ තාක්ෂණය ඇවිල්ලා තියෙනවා. බ්‍රේක් වලට આવත් අපිට 330 mm ඩිස්ක් දෙකක් එක්ක Brembo calipers බලා ගන්න පුළුවන් මොනොබ්ලොක් calipers. මේකත් එක්ක අපේ බයික් එකට ABS ලබා දීලා තියෙනවා. levels කීපයකින් අපිට adjust කරගන්න පුළුවන්. නැත්නම් ABS off කරලාම දාන්න පුළුවන් හැකියාව තියෙනවා රේස් මෝඩ් එකට වගේ යනකොට. පිටිපස්සේ මිලිමීටර් 245 ඩිස්ක් එකක් එක්ක ABS බලා ගන්න පුළුවන් Brembo caliper එකක්. බයික් එකේ master cylinders දෙකමත් Brembo තමයි. එහෙම තමයි බයික් එකේ braking බලා ගන්න තියෙන braking power එක සහ ඒ සෙක්ට් එකම. මෙහෙමම ටයර්ස් වලට આવොත් අපිට බලා ගන්න පුළුවන් ඉස්සර 120යි 70 සයිස් එකේ ටයර් එකක් ඔරිජිනල් එන්නේ Pirelli Diablo Rosso ටයර්ස්. පිටිපස්සේ 200යි 55 කියන සයිස් එකේ ටයර් එකක් බලා ගන්න පුළුවන්. ඒක අතකොට Pirelli Diablo Rosso තමයි බ්‍රෑන්ඩ් එක වෙන්නේ ස්ටෑන්ඩඩ් ෆැක්ටරි එකෙන් එන. අපි පොඩ්ඩක් බයිකේ එක්සෝස් නෝට් එකක් අරගෙන බලමු. මේ බයික් එකේ එක්සෝස් නෝට් එකක් අරගත්තා. මේකේ සද්ද හිතා ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් RPM 5000ට වගේ ඇල්ලුවේ. අපි එතනින් එහාට ගියෙත් නැහැ. ඒ තරම් මේකේ සද්දේ. මේකේ සද්ද වැඩි වෙන්න හේතු දෙකක් තියෙනවා. එකක් මේක V-twin එකක්. V-twin එකක් වෙනක සාමාන්‍ය Ducati එන්ජින් සද්දයි. දෙවෙනි එක මේකේ Termioni original මේකේ නැහැ. 1199 R එකේ දාම Termioni original full exhaust system එකක්. නමුත් මේකට after market equipment එකක් විදිහට exhaust system එක යොදාගෙන තියෙනවා. අපි ඊළඟට මේකේ මේ සස්පෙන්ෂන් පැත්තට අවිල්ලා කතා කරමු. පොඩ්ඩක් මේකත් විශේෂයෙන් කතා කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. අපි සස්පෙන්ෂන් ගැන කතා කරලා මේගොල්ලෝ ඔයගොල්ලෝ වැඩියෙන් අහන දේවල් ටික තියෙනවා. මේකේ ප්‍රයිස් එක, ෆුවල් කන්සම්ප්ෂන් එක කොහොමද, ලංකාවේ කීයක් විතර තියනවද වගේ දේවල් ටික ගැන ඊළඟට කතා කරමු. බයික් එකේ සස්පෙන්ෂන් පැත්තට આવොත් ඒකත් විශේෂයෙන් කතා කරන්න ඕනේ. මම කිව්වා මේ බයික් එකේ ෂැසි එකක් නැහැ කියලා. ෂැසි එකක් නැති වෙනවත් එක්ක එන්ජින් එකේම සිලින්ඩර් එකට තමයි සස්පෙන්ෂන් මවුන්ට් කරලා තියෙන්නේ සයිඩ් එකෙන්. මේකත් එක්ක අපිට බලා ගන්න පුළුවන් මොනෝ සස්පෙන්ෂන් දීලා තියෙනවා. ස්විං ආර්ම් එකට කනෙක්ට් කරලා එහෙම ඉස්සර අපිට බලා ගන්න පුළුවන් 43 mm අප්සයිඩ් ඩවුන් සස්පෙන්ෂන්. මේක බේස් මොඩල් එක. අපි 1199 එකේ ගත්තොත් බේස් මොඩල් එක. S එකවත් R එකවත් නෙමෙයි.
ඒ නිසා මේක අපිට ඉලෙක්ට්‍රොනික සස්පෙන්ෂන් බලා ගන්න බෑ. එහෙම මේක ගියර්ස් වලට આવත් අපිට බලා ගන්න පුළුවන් 6 ස්පීඩ් ගියර් බොක්ස් එකක් 1 down 5 up. ඒත් එක්ක මේකේ ක්වික් ෂිෆ්ට් එකක් යොදාගෙන දෙනවා. ඒකත් එක්ක අපිට ක්ලච් එක භාවිතා නොකර ගියර්ස් උඩට ෂිෆ්ට් කිරීමේ හැකියාව තියෙනවා. මෙහෙමම මේකේ අපිට ක්ලච් එක ස්ටෑන්ඩඩ් බලා ගන්න හම්බ වෙන්නේ වෙට් ක්ලච් එකක්. වෙට් ක්වික් ෂිෆ්ට් එකත් ඔක්කොමත් එක්ක එන මේ ස්ලිපර් ක්ලච් එකක් බලා ගන්න හම්බ වෙන්නේ. නමුත් මේක රේස් බයික් එකක දෙන මොඩිෆයි කරනකොට අපිට අවශ්‍ය නම් ඩ්‍රයි ක්ලච් එකක් යොදා ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් ඩ්‍රයි ක්ලච් එක රත් වෙනවා වැඩි, ඒ වගේම ශබ්දේ වැඩි. ඒකත් එක්ක මේක පාරේ පදින්න යොදා ගන්නවා නම් ඇත්තටම හරිම ഘോഷාකාරී. නමුත් රේස් දුවන්න ගන්නවා නම් ඇත්තටම ඩ්‍රයි ක්ලච් එකක් යොදා ගන්නත් එක්ක බයික් එකේ පවර් එක, ටෝක් එක වැඩිපුර අරගැනීමේ හැකියාව තියෙනවා වෙට් ක්ලච් එකකට වඩා. අපි ඊළඟට මේකේ වටිනාකම සහ කොච්චරක් මේකේ ෆුවල් කන්සම්ප්ෂන් එක තියෙනවද සහ මේකේ බයික් කීයක් විතර ලංකාවේ තියෙනවද කියන එක ගැන කතා කරමු. බයික් එකේ විශේෂ කාරණා සහ කතා කරන්න ඕන ගොඩක් දේවල් බොහොම සරලව කතා කරා ඔයගොල්ලන්ට පැහැදිලිව තේරෙන විදිහට. ඉතින් තවත් දේවල් ටිකක් කතා කරොත් මේකේ ඉන්ධන කාර්යක්ෂමතාවය සාමාන්‍යයෙන් පෙට්‍රල් ලීටර් එකකට කිලෝමීටර් 7 8 10 වගේ තමයි බලා ගන්න හම්බ වෙන්නේ. මේක රේස් මෝඩ් එකේදී දුවනවා නම් සහ ස්පෝර්ට් මෝඩ් එකේදී යනවා නම් සාමාන්‍යයෙන් වෙට් මෝඩ් එකේදී දාලා සාමාන්‍යයෙන් 5 කිලෝමීටර් 100ට අඩුවෙන් යනවා නම් 15ත් 18ත් අතර වගේ ෆුවල් කන්සම්ප්ෂන් එකක් බලා ගන්න පුළුවන්. මේක ෆුවල් ඉන්ජෙක්ෂන් බයික් එකක්. එතකොට Mitsubishi විසින් තමයි මේකේ ෆුවල් ඉන්ජෙක්ෂන් යුනිට් එක හදලා තියෙන්නේ. මෙහෙමම අපි ගත්තොත් මෙයාගේ තව කාරණාටයක් මේක වටිනාකම මේ වෙනකොට වර්තමානයේ රුපියල් මිලියන 3ක්, ඒ කියන්නේ ලක්ෂ 30ක් විතර වෙනවා. ලංකාවේ මෙයාගේ බයික්ස් උත් බොහොම ස්වල්පේ බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් එහෙමම තව දේවල් ටිකක් කිව්වොත් රේස් ට්‍රක් එකේදී මෙයා ජයග්‍රහණ කීපයක්ම අරගෙන තියෙනවා වර්ල්ඩ් සුපර් බයික් වල, ඒ වගේම බ්‍රිටිෂ් සුපර් බයික් වල සහ මෝටෝ ඇමරිකා වගේ තරගිසව් වල ජයග්‍රහණ කිහිපයක්ම අරගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඩුකාටි කියන්නේ මේ වෙනකොටත් ඒ කාලෙත් බොහොම ඉනොවේටිව් මෝටර්සයිකල් මැනුෆැක්චරර් කෙනෙක්. මොකද මේ ඩෙස්මොඩ්‍රොමික් වැල්ව්ස් ටෙක්නොලොජි එක බයික් වලට යොදා ගැනීම, ඒ වගේම මේ සුපර් ක්වාඩ්‍රෝ එන්ජින් එක, මේ ඩිසයින් එක චැසිලස් බයික් එකක්. මේක ඇත්තටම චැසි එකක් නෑ කියලා මම කිව්වා. ඔය වගේ දේවල් ඇත්තටම මේකේ weight එක සාමාන්‍යයෙන් ජැපනීස් 600 බයික් එකක් R6 CBR6 වගේ බයික් එකට වඩා මේකේ weight එක අඩුයි. කිලෝ 188ක් කියන්නේ එන්ජින් ඔයිල් සහ පෙට්‍රල් එක කියන්නේ ඇත්තටම 600 එකට වඩා බරෙන් අඩු බයික් එකක්. මේ ඔක්කොම කළා අදටත් ලෝකේ power to weight ratio එක අතින් ඉහළින් ඉන්න බයික් එකක් නිෂ්පාදනය කරා ඩුකාටි මීට අවුරුදු 8 10 දැන් 2022 මේ අවුරුදු 10කට කලින්. මේක අවුරුදු 10කට කලින් නිෂ්පාදනය කරපු බයික් එකක් වුණාට අදටත් මොඩර්න් ජැපනිස් බයික් එක කරට කර යන්න පුළුවන් බයික් එකක් තමයි මේ ඩුකාටි පනිගාල 1199 කියන්නේ. මේ පනිගානේ ලයින් අප් එක පටන් ගන්න මේ 1199 එකෙන්. ඊට පස්සේ ඩුකාටි 899 පනිගාල, ඒ වගේම 959, ඒ වගේම 1299 පනිගාලේ. ඊට පස්සේ 2018 දී අපිට බලා ගන්න පුළුවන් පනිගාලේ V4, ඒ වගේම පනිගාලේ බයික් ලයින් අප් එකත් එක්කම මේගොල්ලෝ 1199 සුපර් ලැජේරා, 1299 සුපර් ලැජේරා සහ දැන් අවසානයේට 2020 අවුරුද්ද වෙනුවෙන් සුපර් ලැජේරා V4 එකක් ඩුකාටි නිෂ්පාදනය කරන. මේ ඔක්කොම ආරම්භ වෙන්නේ මේ 1199 බයික් එක 2012 දී මාකට් එකට එනවත් එක්ක. මේක MotoGP තාක්ෂණයේ පාරට ගෙනාපු බයික් එකක්. MotoGP බයික් එක ෆීලිං එක ගන්න පුළුවන් බයික් එකක්. ඉනොවේටිව් බයික් එකක්. පනිගාලේ ලයින් අප් එක ආරම්භ කරපු බයික් එක. මේක තමයි බෝර්ගෝ පනිගාලේ වල උපත ලබන ඩුකාටිලාගේ අයිකොනික් බයික් වලින් එකක්. ඉතින් අද අරගෙන ආවේ රුපියල් ලක්ෂ 30කට වඩා වටින පනිගාලේ 1199 එක. මේ බයික් එක ගැන ඔයගොල්ලන්ට අදහසක් කරගත්තා නම් කමෙන්ට් එකක් දාන්න, channel එක subscribe කරන්න, දිගටම set වෙලා ඉන්න. අපිට මේ බයික් එක රිවිව් එකට දුන්නෙත් මීට අවුරුදු 4කට කලින් Hyper Motard 796 එක රිවිව් එකට දුන්නෙත් අවිෂ්ක. එයාට තෑන්ක් කරනවා. ඒ වගේම මේ වීඩියෝ එකට support එක දුන්න අසෙල් අයියටත් තෑන්ක් කරනවා. ඉතින් next video එක එනකම් thank you very much 50000 subscribers ලා. next video එක එනකම් thank you very much. Ride safe. Cause I don't wanna be hate, like the wanna flee, like the wanna leave. I never surrender, but ever remember my lover. Did you give up on me? Have you never learned to listen? Sorry, I will never you're the one you wanna see. Think it better go someplace I don't know, cause I got your picture on my mind. I want us to be what we used to be this night. Maybe just another fight, but you don't wanna see me cry. There is no way that it's never going there. I think it better and I swear I'll follow you no matter where.